ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා දැන් ඔබ සවන් දෙන්න සූදානම් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටි මහරහතන් වහන්සේලාගේ උතුම් අදහස් වලටයි. රහතන් වහන්සේලා ගැන අසන්නට ලැබීම පවා කොයිතරම් දුර්ලභ දෙයක්ද. රහතන් වහන්සේලා කියන්නේ මේ මිහි මඩල සුන්දර කළ ආශ්චර්යවත් මිනිසුන් කොටසක්. ඊතරම් සුන්දර සිත් ඇති, ඊතරම් පිවිතුරු වචන ඇති, ඊතරම් නිර්මල චරිත ඇති, ඊතරම් නිකලස් මුනිරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළවන්නේ ඊටාම කලාතුරකින්. දෙව් මිනිස් ලෝකයට මහා කරුණාවෙන් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයේ පමණයි රහතන් වහන්සේලා පහළවන්නේ. කරුණාවෙන් ඉතිරී ගිය, ප්‍රඥාවෙන් බැබලී ගිය ඒ බුදුරජාණන් වහන්සේගේ හැම බණපදයකින්ම මේ මනුස්ස సంతානය සුන්දර වෙනවා. කෙලෙස් පීඩා දුරු වෙනවා, හිත සැනසෙනවා. ඒ රහතන් වහන්සේලා ආයේ කවදාද අපට මේ ඇස් දෙකෙන් දැක ගන්නට ලැබෙන්නේ? දැන් මේ රහතන් වහන්සේලා තමන්ගේ තොරතුරු ඔබට කියද්දී ඔබ ඉදිරියට උන්වහන්සේලා වඩිනවා වගේ, ඔබ සමග ඒ රහතන් වහන්සේලා කතා කරනවා වගේ ඔබ සවන් දෙන්න ඒ රහතන් වහන්සේලාගේ නිකලස් හදවත් තුල රිද්මයට, උන්වහන්සේලාගේ හදවත් තුල තිබුණ ස්වරය කොයිතරම් නිර්මලයිද, කොයිතරම් ආශ්චර්යයිද. දැන් සවන් දෙන්න. මේ ගාථාව වදාළේ නිග්‍රෝධ රහතන් වහන්සේ. සංසාර දුකට මගේ හිතේ දැන් කිසිම බයක් නැහැ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අමා නිවන් ලබා දෙන්නට අතිශයින්ම දක්ෂයි. සසර දුක නැති ඒ අමා නිවන් සුව වෙත භික්ෂුන් වහන්සේලා ගමන් කරන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. මේ ගාථාව වදාළේ කුමාපුත්ත රහතන් වහන්සේ. බණ ඇසීම කොයිතරම් හොඳද? අහපු බණට අනුව ජීවත් වීම ඊටත් වඩා හොඳයි. හැමතිස්සෙම තණ්හාවෙන් තොරව ජීවත් වෙන එක හරිම හොඳයි. අහන බණවල අර්ථ නුවණින් විමසීමත් ඒ වගේම හොඳයි. ඒ බණ ගෞරවයෙන් පිළිගැනීම කොයිතරම් හොඳ දෙයක්ද? අන්න එයාට තමා
කෙලෙස් නැති පුද්ගලයාගේ මහානකම කියලා කියන්නේ. මේ ගාථාව වදාළේ ගවම්පති රහතන් වහන්සේ. ඔව්, එයාට පුළුවන් වුණා සරබූ නම් ගංගාවේ ගලා බැසීම 이르දි බලයෙන් නවත්වන්නට. ඒ ගවම්පති භික්ෂුව ඉන්නේ කෙලෙස් නැතිව, තණ්හා නැතිව, කෙලෙස් ඉක්මවා ගිහින් ඉන්නේ, භවයෙන් ඈතර වෙලා ඉන්නේ. ඒ මහා මුනිවරයාණන් වදින්ට දෙවියන් පැමිණෙනවා. මේ ගාථාව වදාළේ සුමංගල රහතන් වහන්සේ. මිදුන එකමයි හොඳ. ඔව්, මිදුන එකමයි හොඳ. තුන් කුදෙන්ම මිදුන එකමයි හොඳ. දෑකැති වලුනුත් මිදුනා, නගුල් වලිනුත් මිදුනා, උදළු වලිනුත් මිදුනා. දැන් ඒ වයින් ඕනම දෙයක් මෙහි තිබුණත්, ඔව් මෙහි තිබුණත් මට නම් වැඩක් නෑ. ඔව් වැඩක් නෑමයි. පින්වත් සුමංගල, ධ්‍යානම වඩන්න. පින්වත් සුමංගල, ධ්‍යානම වඩන්න. පින්වත් සුමංගල, පමා නොවී ධර්මයේ හැසිරෙන්න. මේ ගාථාව දාලේ කාදියාන රහතන් වහන්සේ. ඒ කාදියාන, දැන්වත් නැගිටපන්. පළඟක් බැඳගෙන වාඩි වෙයන්. ඔව්, ওই විදිහට නිදාගන්න පුරුදු වෙන්න එපා. නිදි මරාගෙන භාවනා කරන කෙනෙක් වෙන්න. ප්‍රමාදි උදවියගේ ඥාතියා වන මාරයා කම්මැලි නුඹව හඳුනාගෙන වංචා කොට පරදවන්න එපා. මේ ඉපදීමත් ජරා වීමත් ඔබ යට කරගෙන යන්නේ මහා සාගරේ රළ ගෙඩි වගේ. තමන්ගේ ජීවිතයට යහපත ලැබෙන දූපතක් හදාගන්නට වෙන බාහිර පිහිටක් ඔබට නෑ. ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ පවා මේ රාගාදී කෙලෙස් වලින් මිදුනේ, මේ ජාති ජරා මරණ බියෙන් ජයගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි. ඉතින් ඔබත් මේ දවල් රැ දෙකේම අප්‍රමාදීව භාවනා කරන්න. නිවන් මගේ දැඩි ලෙස යෙදෙන්න. ඉස්සල්ලාම කාම බන්ධනයෙන් නිදහස් වෙන්න. දෙපට සිවුරක් පොරවාගෙන දැලි පිහියෙන් හිසක් මුඩු කරගෙන පිණ්ඩපාත යන්න. ලැබෙන දෙයක් වළඳන්න. නිදා ගැනීම කියන්නේ ක්‍රීඩාවක්. ඒකට ඇලෙන්න එපා. පින්වත් කාතියාන, මාර්ගයේ වඩමින් ධ්‍යාන වඩන්න. පින්වත් කාතියාන, ධ්‍යාන වඩන්න. මේ කෙලෙස් සටනින් ජය ලබන්න. නිවන් මගේ දක්ෂ වෙන්න. අනුත්තර වූ පාරිශුද්ධත්වයේ ලබා ගන්න. ඇවිලෙන ගින්නක් වතුරෙන් නිවෙනවා වගේ
පිරිනිවී යන්න. පහනේ සිළුව යාන්තමට දිලෙනවා. හමා යන සුළඟට ලතාවක් වගේ සෙල්ලවි සෙල්ලවි නිවිලා යනවා. ඔබත් කිසිවෙකුට බැඳෙන්න එපා. මායාව පරදවන්න. ඔව්, මායාව පරදවන්න. ඔව්, දැන් මේ භික්ෂුව සියලු විඳීම් කෙරෙහි ඇති රාගය දුරු කරගත්තා. මේ ජීවිතයේදී සිහිල් වෙලා පිරිනුවන් පානාතුරුයි දැන් බලාගෙන ඉන්නේ. මේ ගාථාව වදාළේ සුබාහු රහතන් වහන්සේ. සුන්දර ගීතයක් වගේමයි මේ වැස්ස ඇදහැලෙන්නේ. සෙවලි කළ මේ කුටියත් හරි සනීපයි. ජනේලයක් වහලා තියෙන්නේ. මගේ සිත කායානුපස්සනාව තුල ඊතා හොඳින් සමාධිගත වෙනවා. ඉතින් වෙහිවලා කුල ඕන තරම් වැස්ස වහින්නේ. මේ ගාථාව වදාළේ සීවලී රහතන් වහන්සේ. මං කුටියක පදිංචියට ආවේ උතුම් අදහසක් හිතේ තියාගෙන. මගේ ඒ උතුම් අදහස මට ඉටු කරගන්න පුළුවන් වුණා. ආර්ය සත්‍ය අවබෝධයත් දුකින් නිදහස් වීමත් මං ලබා ගත්තා. හිතේ මුල් බැසගෙන තිබුණ හැම මානයක්ම උදුරලා දැම්මා. මේ ගාථාව වදාළේ චන්න රහතන් වහන්සේ. උතුම් සම්බුදුනුවණින් වදාළ මේ සද්ධර්මයේ පුදුමාකාර රසයක් තියෙන්නේ. පුදුම වටිනාකමක් තියෙන්නේ. ඒ උතුම් සද්ධර්මය අසාගෙන මං පිළිපැද්දා. අමා නිවන් දකින අදහස විතරමයි මට තිබුණේ. අපගේ බුදුරජාණන් වහන්සේ පුදුමාකාර දක්ෂකමකින් මේ අමා නිවන් මඟ පෙන්වා දෙන්නේ. මේ ගාථාව වදාළේ හත්තාරෝහක පුත්ත රහතන් වහන්සේ. ඉස්සර මගේ හිත ආසාව ඇතිවන සෑම අරමුණකම හිතු මනාපෙට කැරකි ගියා. එහෙත් දැන් මේ සිතට නිග්‍රහ කරලා හොඳ නුවණකින් යුක්තව මං සිත දමනය කරගත්තා. මද කිපුණ ඇතික්ව හින්දුවකින් පාලනය කරනවා වගේ. මේ ගාථාව වදාළේ උසභ රහතන් වහන්සේ.
අලුතින් වැහැපු වැස්සට ගස් කොළන් හොඳට තෙමිලා තියෙන්නේ. කඳු මුදුන් වල ලස්සනට වැඩුණ ගස්වැල් පෙනෙනකොට උසබගේ හිතට හරි කැමැත්තක් ඇති වෙනවා. ඇත්තෙන් ඔහු කැමති ආරණ්‍යයකට ගිහින් ලැබෙන විවේකයට විතරයි. මේ ගාථාව වදාළේ වනවච්ච රහතන් වහන්සේ. මං ඉන්න වනාන්තරයේ සීතල දියදහර ආකාශය වගේ නිල් පාටයි. අවට භූමිය හරිම ලස්සනයි. රාත්‍රී කාලයට කලාමැදිරියන්ගෙන් පිරිලා එළිය වෙන ඒ කඳුවලට මං හරිම කැමතියි. මේ ගාථාව වදාළේ වනවච්ච රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ සාමණේර රහතන් වහන්සේ. මගේ උපාධ්‍යායන් වහන්සේ මට මෙහිම කිව්වා. පින්වත් සීවක, අපි මේ ගම අත්හැරලා වනාන්තරයට යමු. ඇත්ත. මගේ අදහසත් ඒකමයි. මගේ ශරීරය මේ ගමේ තිබුණට මගේ සිත ගිහින් තිබුණේ වනාන්තරයට. මං ගමේ සැතපුණත් සිත ගියේ වනයටමයි. සැබෑ තත්ත්වයේ දකින කෙනෙකුට ඇලීමක් නම් ඇතිවන්නේ නැහැ. මේ ගාථා වදාළේ වල්ලිය රහතන් වහන්සේ. දොර කවුළු 5ක් ඇති කුටියක් තියෙනවා. ඒක ඇතුලේ වඳුරෙකුත් ඉන්නවා. ඉතින් මේ වඳුරා වරින් වර ඒ දොරින් එහාට මෙහාට එබිකම් කර කර බාහිර ලෝකෙත් එක්ක එකතු වෙනවා. ඒ වඳුරා ඔහොම නැවතියම් දුවන්න ලෑස්ති වෙන්න එපා. දැන් නුඹේ කුටිය ඉස්සර වගේ නොවේ. ඉඳුරන් দমনය කරගෙන විදර්ශනා ප්‍රඥාවෙන් නුඹට නිග්‍රහ කරලා තියෙන්නේ. ආයෙත් නම් මේ සංසාර ගමන නුඹට යන්න බෑ. මේ ගාථා වදාළේ සම්බුල කච්චාන රහතන් වහන්සේ. වැස්ස වහිනවා. එතකොට වැස්ස ගලාගෙන යනවා ගල ගල කියන හඬින්. ඒ භයානක ගල් ගුහාවේ මං තනියමයි ඉන්නේ. භයානක ගුහාවක මං තනියම හිටියත් මගේ හිතට කිසිම බියක් නැහැ. තැති ගැනීමක් නැහැ. ලොඹු දහ ගැනීමක් නැහැ. මේ භයානක ගුහාවේ තනියම ඉන්න මට කිසිම බියක් නැත්තේ. තැති ගැනීමක් නැත්තේ. ලොඹු දහ ගැනීමක් නැත්තේ. ඒක මගේ ධර්මතාවක්.
මේ ගාථා වදාළේ උසභ රහතන් වහන්සේ. මං අමුතුම හීනයක් දැක්කා. මං කරේ දාගෙන හිටිය අඹදළු පාට සිවුරක්. ඇතෙක් පිටි වාඩි වෙලයි ගමට පිණ්ඩපාත ගියේ. මහා ජනකාය ඉදිරියේ මං ලැජ්ජාවට පත් වුණා. ඇතාගේ පිටින් බිමට බහිනකොටම මට ඇහැරුණා. අන්න ඒ වෙලාවේ මට මං ගැනම විශාල කලකිරීමක් ඇති වුණා. මං එතකොට අහංකාරකමින් මත් වෙලා හිටියේ. එහෙත් දැන් මං ආසවක්ඛය ඥානෙ ලැබූ අරහත්ත්වයට පත් වුණ කෙනෙක්. මේ ගාථාව දාලේ මෝඝරාජ රහතන් වහන්සේ. හමේ පාට නම් ලස්සන නෑ තමයි. ඒ වුණාට මේ භික්ෂුවට තියෙනවා ලස්සන හිතක්. පින්වත් මෝඝරාජ, ඔබ තුල තියෙනවා හොඳින් සමාධිමත් වෙච්ච හිතක්. භික්ෂුවක් වන ඔබ මේ හිම වැටෙන සීතල රාත්‍රියේ කොහොමද ගත කරන්නේ? ඔව්, මං අහලා තියෙනවා මුළු මගධ ජනපදයේම ගොවිතැනින් සරුසාරයි කියලා. ඉතින් සූසි ජීවත් වෙන අනිත් අය වගේ තමයි. මාත් පිදුරු කුටියක සුවසේ ගත කළා. මේ ගාථා වදාළේ කුමාර කස්සප රහතන් වහන්සේ. ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයි. මේ ශ්‍රී සද්ධර්මයත් ආශ්චර්යයි. ශාස්ත්‍රඥ වහන්සේ නමක් මුණ ගැසීම, ශාස්ත්‍ර සම්පත්තිය ආශ්චර්යයි. එනිසාමයි ශ්‍රාවකයන්ට මේ ආශ්චර්යවත් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. අසංඛේය කල්ප ගණනක් තිස්සේ මට ලැබිච්ච එකක් තමයි මේ පංච උපාදානස්කන්ධ ජීවිතේ. නමුත් ඒ ජීවිත අතරින් මේ ජීවිතය විතරයි අවසාන ජීවිතය උනේ. මේක මගේ අන්තිම සිරුර. ඉපදෙන මැරෙන සංසාරයේ හැදෙන පුනර්භවයක් නම් මට ආයිමත් නෑ. මේ ගාථා වදාළේ බ්‍රහ්මාලි රහතන් වහන්සේ. කාටද තියෙන්නේ දමනය කළ ඉඳුරන්? රියදුරෙක් අශ්වයන්ව හොඳ හැටියට දමනය කරගත්තා වගේ. කාටද තියෙන්නේ මාන්නයක් නැති, කෙලෙස් නැති අකම්පිත හිතක්? කාටද දෙවියනුත් කැමති වන්නේ? ඇත්තෙන්ම මා තුලයි තියෙන්නේ දමනය කළ ඉඳුරන්. රියදුරෙක් අශ්වයන්ව හොඳ හැටියට දමනය කරගත්තා වගේ මටයි තියෙන්නේ
මාන්නයක් නැති කෙලෙස් නැති අකම්පිත සිතක් මට තමයි දෙවියන්ත් කැමති. මේ ගාථා වදාළේ චූලක රහතන් වහන්සේ. ඒ මොණරුන්ගේ බෙල්ල නිල් පාටයි. ලස්සන පිල් කලඹක් තියෙනවා. හොටත් ලස්සනයි. ඒ මොණරු ලස්සනට නාද කරනවා. මේ පොළොව පවා තනකොළ වලින් වැහිලා තියෙන්නේ. ලස්සන නිල් පාටින් ගලා බහින වතුර ටිකත් හරිම අගෙයි. අහසේ තියෙන වලාකුළුත් ලස්සනයි. ලස්සන හිතක් තියෙන කෙනාගේ ස්වභාවයත් ඔන්න ඔය වගේ. ඒ නිසා ධ්‍යාන වඩන්න. සම්මා සම්බුදු සසුනක පිහිටලා කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න තියෙන එක කොයිතරම් හොඳද? දැකීමට දුෂ්කර ඒ සුදු අමා නිවන මේ සිතින් ස්පර්ශ කරන්නට ඕන. මේ ගාථා වදාළේ පච්චය රහතන් වහන්සේ. මම මහාන වෙලා හරියටම දවස් 5යි. තවම අරහත්වේ පිණිස නිවන් මගේ පුහුණු වන කෙනෙක්. ඉතින් මං කුටියට ගියා. මෙන්න මේ විදියට අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මේ තණ්හාව නැමැති හුල උදුරා දමන තාක්ම මන් දානි ගන්නෙ නෑ. මං කිසිම දෙයක් පානය කරන්නෙත් නෑ. මං කුටියෙන් පිටතට යන්නෙත් නෑ. මේ ශරීරය එක පැත්තකටවත් හරවලා හාන්සි කරවන්නෙත් නෑ. බලන්න මං කොයි තරම් දැඩි වීරියකින්ද මේ නිවන් මඟ අනුගමනය කළේ. ඉතින් මටත් පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට, බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගන්නට. මේ ගාථාව දාලේ මාතංග පුත්ත රහතන් වහන්සේ. දැන් හරිම සීතලයි. දැන් ගොඩාක් රස්නේ. දැන් ගොඩාක් හවස් වෙලා. මෙහෙම කියා තමන්ගේ දියුණුව පිණිස තියෙන කාලය අතපසු කරගන්න මිනිස්සුත් ඉන්නවා. අන්න ඒ උදවිය දුර්ලභව ලැබුණ මේ අවස්ථාව අතපසු කරගන්නවා. ඔය සීතල රස්නේ කියන දේවල් තනකොළ ගහක් තරමටවත් ගණන් ගන්නට හොඳ නෑ. ඇත්තෙන්ම පුරුෂයෙක් කළ යුතු විදියට වැඩ කළොත් එයා සැපෙන් පිරිහෙන්නේ නෑ. මම නම් ඔය හීතන, කුසතන, වැලු, සැවැන්දරා, මුදුතන ඕවා දුරින්ම දුරු කළා දානවා. මං චිත්ත විවේකයමයි පුරුදු කරන්නේ.
ගාථා වදාළේ යසෝජ රහතන් වහන්සේ. එයාගේ අත්පා කළු වැල්පුරුක් වගේ ගොඩාක් කිට්ටුයි. නහරවැල් පවා ඉලිප්පිලා තියෙන්නේ. නමුත් ඒ කෙනා ගන්න ආහාරයේ අර්ථය දන්නවා. එයාට අදීන මනසක් තියෙනවා. එයා භාවනා කරන්නට යනවා අරන්නේ මහා වනාන්තරයේ මැද්දට. එහිදී ලේබුණ මැසි මදුරුවන් එයා වට කරගෙන පහර දෙනවා. එතකොට ඒ වීරියවන්ත භික්ෂුව ඊටා හොඳ සිහියෙන් ඉවසගෙන ඉන්නවා. යුද්ධයකට පැමුණුන හස්ති රාජෙක් වගේ. තනියම වාසය කරන එක බ්‍රහ්මෙක් වගේ. දෙන්නෙක් සිටියොත් දෙවියන් වගේ. තුන් දෙනෙක් සිටියොත් ගමක් වගේ. ඉතින් ඊට වැඩි වුණොත් කෝලාහලයක් තමයි. මේ ගාථා වදාළේ අභිභූත රහතන් වහන්සේ. දැන් මෙතනට රැස්ුණ පින්වත් ඥාතිවරුනි, ඔයාලා මං කියන දේ අහන්න. මං ඔයාලට බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය කියලා දෙන්නම්. ආයෙමත් ඉපදෙන්නට සිදුවීම දුක්ඛමයි. ඒ නිසා වීරිය කරන්න. කම්මැලි කමින් අත් මිදෙන්න. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කරන්න. බටපතුරු වලින් කළ ගෙයක් සුණු විසුණු කරලා දාන හස්ති රාජෙක් වගේ මේ මාර සේනාව නැති කරන්න. යම් කෙනෙක් මේ ධර්ම විනයේ අප්‍රමාදීව හැසිරුණොත් ඉපදෙන මැරෙන සංසාරයේ අත්හැර සියලු දුක් අවසන් කොට අමා නිවන් දකින්නට ඔහුට පුළුවන්. මේ ගාථා වදාළේ භගු රහතන් වහන්සේ. මං හිටියේ හරීම නිදිමතින්. මං කුටියෙන් එළියට ආවෙත් නිදිමතේමයි. සක්මන් කරන්නට හිතාගෙන සක්මන්ට ගොඩ වුණෙත් නිදිමතේම. මං එතනම ඇදගෙන වැටුණා. මං ඉතින් ආයෙමත් නැගිට්ටා. අත්පාවල තිබුණ වැලි පිස දැම්මා. ආයෙමත් සක්මනට ගොඩ වුණා. හිත හදාගෙන සක්මන් කළා. හොඳට සිත එකඟ කරගත්තා. ඒ තුලින්ම මට යෝනිසෝ මනසිකාරය ඇති වුණා. ප්‍රකට වුණේ සංස්කාරයන්ගේ ආදීනවමයි. අවබෝධයෙන් යුතුවම කලකිරීම තුල සිත පිහිටියා. එනිසාම මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. මේ ධර්මයේ ආශ්චර්යය බලන්න මටත් පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. මම බුද්ධ ශාසනය
සම්පූර්ණ කරගත්තා. මේ ගාථා වදාළේ ජම්බුක රහතන් වහන්සේ. මං අවුරුදු 55ක්ම හිටි නිරුවතින්. ඇඟ පුරාම දූවිලි තවරගෙන හිටියා. මාසයකට එක වේලක් ආහාර වශයෙන් ආහාර බිඳුවක් දිව මත තිබ්බා. කෙස් රැවුල් උදුරලා දැම්මා. වාඩි වෙන ආසන ප්‍රතික්ෂේප කළා. තනි කකුලෙන් හිටගෙනත් හිටියා. වියලි අසුචිත් කෑවා. කිසිම ආරාධනාවක් බාරගත්තේ නෑ. මේ විදියට බොහෝ අපායගාමී පවුමයි මං කළේ. කෙලෙස් සැඩ පහරි ගිලිමින් සිටිද්දී මට බුදුරජාණන් වහන්සේව සරණ යන්ට ලැබුණා. මේ උතුම් තිසරණේ වෙත මගේ පැමිණීම බලන්න, ධර්මයේ ආශ්චර්ය බලන්න මට පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. මම බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. මේ ගාථා වදාළේ සේනක රහතන් වහන්සේ. මං එදා ගයා තීර්ථයට ආවේ නැකත් කෙලියක් බලන්ට. ඇත්තෙන්ම මං එවිත් තිබුණේ නියම තැනට. එදා උතුම් වූ දහම් දෙසමින් වැඩ සිටිය සම්බුදුරජාණන් වහන්සේව මට දැක ගන්නට ලැබුණා. උන්වහන්සේට තියෙනවා මහා ප්‍රඥා ලෝකයක්. ශ්‍රාවක ජනතාවට සැබෑම ආචාර්යවරයෙක්. තුන් ලෝකයටම අග්‍රයි. තුන් ලෝකයටම නායකයාණන් උන්වහන්සේ තමයි. උන්වහන්සේ තමයි දෙවි මිනිසුන්ගේ මුනිවරයාණන්. ඒ දර්ශනී පවා අසහාය දෙයක්. උන්වහන්සේ මහා හස්ති රාජයෙක් වගේ මහා වීරියකින් යුක්තයි. මහා තේජසකින් යුක්තයි. කෙලෙස් රහිතයි. කෙලෙස් ඇත්තෙම නෑ. කිසිම ආකාරයකින් බියක් නැති මාගේ ශාස්ත්‍රූන් වහන්සේව මට එදා දැක බලා ගන්නට ලැබුණා. ඉස්සර මං නොයෙක් මතවාද වලින් කිලිටි වෙලා දූෂණය වෙලා හිටියේ. නමුත් දැන් මේ සේනකව ඒ සියලු කෙලෙස් ගැටවලින් නිදහස් කරලා දැම්මේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. රාහුල රහතන් වහන්සේ වදාළ ගාථා. මට සිද්ධාර්ථ කුමාරයන්ගේ පුතා වෙන්න ලැබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතා වෙන්නත් ලැබුණා. දෙපැත්තෙන්ම පුත්‍රවණක් වෙන්න මට වාසනාව තිබුණා. එනිසා
නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේලා රාහුල භද්‍ර කියලා මට අමතනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක් වන මාත් දහම් මැස ලබා ගත්තා. ආශ්‍රව නැති කරගත්තා. පුනර්භවයත් නැති කරගත්තා. අරහත්වයට පත් වුණා. ලෝකයාගේ පුද සත්කාරවලට මං සුදුස්සෙක් වුණා. මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ඒ අමා නිවන් සුව මං ලබා ගත්තා. ඒ වුණාට ලෝකෙ බොහෝ දෙනෙක් කාමයෙන් අන්ධ වෙලා ඉන්නේ. කෙලෙස් දැල තුල පැටලිලා ඉන්නේ. තණ්හාවෙන් වැහිලා ඉන්නේ. ප්‍රමාදී ජනතාවගේ යහළුවා වන මාරයාට එයාලා බැඳිලා ඉන්නේ. දැලක හිර වුණ මාළු රංචුවක් වගේ. මම නම් ඒ කාමයන් පැහැර කළා. ඒ මාර බන්ධනයේ කඩල බිඳලා දැම්මා. තණ්හාව මුලින්ම උදුරලා දැම්මා. මම සිහිල්ලුණා. නිවිලා ගියා. මේ ගාථාව දාලේ රාජදත්ත රහතන් වහන්සේ. මම භික්ෂුවක්. ඉතින් මං එදා අමු සොහොනට ගියා. සොහොනේ අත්හැර දාලා තිබුණා ස්ත්‍රියකගේ මල සිරුරක්. ඒ මලකුණ පුරාම පණුව පිරී තිබුණා. ඒ පණුවන් ඒ මලකුණ කකා හිටියේ. ඒ වගේ පාපී මලකුණක් දකිනකොට සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ පිළිකුලක්. ඒත් මට සිදු වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මට රාගය ඇති වුණා. අසුචි වැగిරෙන ඒ මලකුණ දිහා මම බලාගෙන හිටියා. අන්ධෙක් වගේ. බතක් කිදින කාලයකට අඩු වෙලාවකට මං එතනින් ඉවත් වුණා. ඊතා හොඳින් සිහියක් නුවණක් පිහිටුවාගෙන මම පැත්තකින් වාඩි වුණා. එනිසාම මා තුල යෝනිසෝ මනසිකාරය ඇති වුණා. සංස්කාරයන්ගේ ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතු කලකිරීම තුලයි සිත පිහිටියේ. එනිසාම මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. සද්ධර්මයේ ආශ්චර්යය බලන්න මටත් පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. මම බුදු සසුන සම්පූර්ණ කරගත්තා. මේ ගාථා වදාලේ යසදත්ත රහතන් වහන්සේ. මෝඩ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නෙත් වැරදි හොයන අදහසින්මයි. එයා ධර්මයෙන් ඈත ඉන්න කෙනෙක්. අහසට පොළොව වගේ. මෝඩ කෙනා
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නෙත් වැරදි හොයන අදහසින්මයි. එයා පිරිහිලා යනවා. කළුවර වේගෙන යන සඳක් වගේ. මෝඩ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නෙත් වැරදි හොයන අදහසින්මයි. එයා සද්ධර්මයෙන් ඈත් වෙනවා. එයා වේලිලා යනවා. දිය සිඳුන තැනක ඉන්න මාළුවෙක් වගේ. මෝඩ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නෙත් වැරදි හොයන අදහසින්මයි. එයා ධර්මයේ තුල වැඩෙන කෙනෙක් නොවේ. කුණු වෙච්ච පැලයක් කුඹුරක හිටෙව්වා වගේ. නමුත් නුවණ තියෙන කෙනා සතුටු සිතින්මයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නේ. එයා සියලු කෙලෙසුන් නැති කරලා දානවා. අමා මහ නිවන සාක්ෂාත් කරනවා. පරම සාන්තියට පැමිණෙනවා. නිකලෙස් සිටින් පිරිනිවන් පානවා. මේ ගාථා වදාළේ සප්පදාස රහතන් වහන්සේ. මම මහාන වෙලා අවුරුදු 25ක්ම ගෙවුණා. ඇසුරු සනක් පමණ කාලයක්වත් මට සිතේ සමාධියක් ඇති කරගන්නට බැරි වුණා. සිතේ ඇතිවන කාමරාගින් මං හරියට පීඩා වින්දා. සිතේ එකඟ බවක් තිබුණෙම නැහැ. අන්තිමේදී හඬා වැළපෙමින් හිසේ අත් බැඳගෙන වෙහෙරින් වෙහෙරට ගියා. ආයුධයක් අරගෙන හරි මං දිවිනසා ගන්නවා. මේ ජීවිතයේ ඇති ඵලය කුමක්ද? මං පැවිදි වුණේ ශ්‍රද්ධාවෙන්මයි. ඉතින් මං වගේ කෙනෙක් මේ උතුම් ජීවිතය අත්හැරලා දාලා ගිහියෙක් වශයෙන් කොහොමද මැරෙන්නේ? ඉතින් මං දැලි පිහියක් අතට ගත්තා. ඇඳේ වාඩි වුණා. බෙල්ලේ නහර කපා දාන්නට හිතාගෙන හිටියේ. දැලි පිහිය බෙල්ලට තිබ්බා. ඒ තුලින්ම මට යෝනිසෝ මනසිකාරය ඇති වුණා. මේ කෙලෙස් වල ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතුවමයි කලකිරීම තුල සිත පිහිටියේ. ඒ තුලින් මගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. මේ ධර්මයේ ආශ්චර්යය බලන්න මටත් පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. බුද්ධ ශාසනය මං සම්පූර්ණ කරගත්තා. මේ ගාථා වදාළේ මහා චුන්ද රහතන් වහන්සේ. බණහන්ට කැමති කෙනා තුල ධර්මඥානය වැඩෙනවා. අන්න ඒ ධර්මඥානය තුලින් තමයි එයාගේ ප්‍රඥාව වැඩෙන්නේ. යථාර්ථය අවබෝධ කරගන්නට ඒ ප්‍රඥාවෙන් පුළුවනි. යථාර්ථය අවබෝධ කළාමයි සැප ලැබෙන්නේ. දුර ඈත වනසිනසුන් වලයි ඉන්ට ඕන.
සංසාර බන්ධනයෙන් නිදහස් වෙන්න හිතාගෙනමයි ධර්මයේ හැසිරෙන්නත් ඕන. ඉතින් ඈත වනේ වාසය කරන්නට අකමැති නම් එයා තමන්ගේ ඉඳුරන් හොඳින් රැකගෙන හොඳින් සිහිය පිහිටුවාගෙන උතුම් ස්වාමින් වහන්සේලා සෙවණේ වාසය කරන්නට ඕන. මේ ගාථා වදාළේ ජෙන්ත රහතන් වහන්සේ. මං ඉපදුන කුලී ගැන හරියට මත් වෙලා හිටියේ. සැප සම්පත් වලිනුත් මම මත් වෙලා හිටියේ. රූප ස්වභාවෙනුත් මං හරි ආඩම්බරයි. මම මට සමාන කෙනෙකුට හෝ වැඩිහිටි කෙනෙකුට හෝ ගරු කළේ නෑ. තදින්ම හිතට අරගෙන මං හිටියේ. මං කොච්චර මෝඩද කිව්වොත් අහංකාරකම නැමැති කොඩිය ඔසෝගෙන හිටියේ. ඒ තරම්ම මාන්නයක් මට තිබුණා. මව්පියන්ටවත් මං ගරු කළේ නෑ. ගරු කළ යුතු කිසි කෙනෙකුට මං ගරු කළේ නෑ. නමුත් නෝනෙත්තන් දමනය කරන තුන් ලෝකයටම අග්‍ර වූ උතුම් වූ පුරුෂ ධම්ම සාරථී වූ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන බබලන හිරු මඩලක් වගේ වඩින හැටි මම බලාගෙන හිටියා. මගේ සිත ගොඩාක් පැහැදුනා. සියලු මද මාන මං වීසි කරලා දැම්මා. සියලු සතුන්ට උත්තම වූ ඒ බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන ගිහින් උන්වහන්සේගේ සිරිපතුල් ළඟ මං ඇද වැටුණා. මං උන්වහන්සේට වන්දනා කළා. මගේ අතිමානයත් හීනමානයත් ඔක්කොම නැති වුණා. අස්මිමානයත් නැති කරලා දැම්මා. හැම මානයක්ම වනසලා දැම්මා. මං අරහත්වයට පත් වුණා. මේ ගාථා වදාළේ සුන්දර සමුද්ද රහතන් වහන්සේ. ඒ කාන්තාව ලස්සනට ඇඳලා හිටියේ. කනකර ආභරණ වලිනුත් සැරසිලා හිටියේ. මල් මාලාවකුත් පැලඳගෙන හිටියා. ඔව්, පාට කරපු පා දෙකක් ඇයට තිබුණේ. ඇය විසඟනක් රත්තරන් සෙරප්පු දෙකක් දාගෙන හිටියා. ඉතින් ඇය ඒ සෙරප්පු දෙක ගැලෙව්වා. මං ළඟට වැඳගෙන ආවා. මිහිරි මොලොක් බසින් මෙන්න මෙහෙමයි කිව්වේ. ඔයා පැවිදි වෙලා හිටියත් තවමත් තරුණයි. මං කියන දේ අහන්න. මනුස්ස ලෝකෙ විඳින්න තිබෙන සැප විඳලා ඉන්න. මං ඔයාට සෑම සම්පතක්ම දෙනවා. මං ඔයාට මේ ඇත්තමයි කියන්නේ. ගින්දර වුණත් ගෙනල්ලා දෙන්නම්. අපි දෙන්න වයසට ගිහින් හැරමිටි ගහන කාලේ ආවහම මහාන වෙමු. ඉතින් එතකොට අපි මේ ලෝක දෙකම ජයගත්ත වෙනවා. ලස්සනට ඇඳගෙන කනකර ආභරණ වලින් සැරසිලා මං ඉදිරියේ වැඳගෙන මට ආයාචනා කර කර සිටියේ
ඒ වෙසඟෙන්න දැකලා මං දුටුවේ මාර්යා අටවපු තොණ්ඩුවක්. ඉතින් ඒ තුලින්ම යෝනිසෝ මනසිකාරය මට ඇති වුණා. ප්‍රකට වෙලා ගියේ මේ කාමයන්ගේ ආදීනවමයි. අවබෝධයෙන් යුතු කලකිරීම තුල මගේ සිත පිහිටියා. එනිසාම මගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. ධර්මයේ ආශ්චර්යය බලන්න මටත් පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. බුද්ධ ශාසනය මං සම්පූර්ණ කරගත්තා. මේ ගාථා වදාළේ භද්ද රහතන් වහන්සේ. මං තමයි පවුලේ සිටි එකම දරුවා. අම්මා තාත්තා මට හරිම ආදරෙයි. නොඑක් වත් පිළිවෙත් කරලා බාරහාර වෙලයි මං ඉපදුනේ. ඇත්තෙන්ම අම්මා තාත්තා දෙන්න මට ගොඩාක් ආදරෙයි. මගේ යහපත ගැනමයි එයාලා හිතුවේ. ඉතින් අන්තිමේදී එයාලා මාවත් වඩාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට අරගෙන ගියා. ස්වාමීනි, මේ දරු සිඟිත්ත ලබා ගත්තේ ගොඩාක් දුක් විඳලා. මේ දරුවා හරි සිව්මැලි. සැපදීලයි හැදුවේ. ඉතින් අපි හිතුවා ලෝකයට යහපත උදා කරන නාථ ජින වූ ඔබ වහන්සේගේ ශිෂ්‍යෙක් හැටියට මේ සිඟිති දරුවව තබා ගැනීමට දැන් පූජා කරන්න ඕන කියලා. ශාස්ත්‍රුන් වහන්සේ මාව පිළිගත්තා. ආනන්ද හාමුදුරුවන්ට මෙහෙම කිව්වා. ආනන්ද, ඉක්මනට මේ දරු සිඟිත්තව පැවිදි කරන්නට. මේ දරු සිඟිත්තා අද්විතීය පුරුෂයෙක් වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ මහව මහාන කරලා වෙහෙරට වැඩියා. දවල් කාලේ ගෙවෙන්න ඉස්සර වෙලා සුළු වෙලාවකින් මගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. ඉතින් එදා හවස් වරුවේ භාවනාවෙන් නැගී සිටිය ශාස්ත්‍රුන් වහන්සේ පින්වත් භද්‍ර පහාට එන්න කියලා මට වදාලා. ඒක තමයි මගේ උපසම්පදාව. මං උපසම්පදාව ලබනකොට වයස අවුරුදු 7යි. මටත් පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. මේ සද්ධර්මය ආශ්චර්යයි. මේ ගාථා වදාළේ සාරිපුත්ත රහතන් වහන්සේ. එයා සිල්වත් කෙනෙක් නම්, ඊටා හොඳට සිහිය පවත්වනවා නම්, සිතවිලි දමනය කරලා ධ්‍යාන වඩනවා නම්, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා නම්, භාවනාවේ ඇලී වසනවා නම්, සිත සමාධිමත් නම්, හුදකලා ජීවිතයෙන් සතුට වෙනවා නම්, අන්න එයාට තමයි කියන්නේ
භික්ෂුව කියලා. වළඳනදී තෙත දෙයක් වෙන්න පුළුවනි. වේලිච්ච දෙයක් වෙන්නත් පුළුවනි. ප්‍රමාණී ඉක්මවා ගන්නට හොඳ නෑ. කුසේ ඉඩ තියාගෙන ඉන්නේ. භික්ෂුවක් වාසය කරන්නට ඕන ඒ විදියට. ප්‍රමාණයකට දානි අරගෙන නුවණින් යුක්තව. 4-5 පිඬක් නොවලඳා ඒ වෙනුවට පැන් වළඳන්ට ඕන. නිවනට යොමු කළ සිහිය ඇති වීරියවන්ත භික්ෂුවකට ඒක හරිය පහසුයි. සිරුරේ තිබෙනවා වසා ගන්නට ඕන තැන්. ඒ වසා ගැනීම පිණිසයි කැප විදියට ලැබෙන සිවුර පාවිච්චි කරන්නේ. නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට ඒක හරි පහසුයි. භාවනාවට වාඩි වුණාට පස්සේ දනහිස් දෙක වැස්සට තෙමෙන්නේ නැත්නම් අන්න ඒ විදිහේ කුටියක් වුණත් නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට හරි පහසුයි. යමෙක් සැප වින්දනය දුකක් වශයෙන් දකිනවා නම් දුක් වින්දනය හුලක් වශයෙන් දකිනවා නම් දුක් රහිත වින්දනයේට මුලා වෙන්නේ නැත්නම් මේ ලෝකෙට එයා බැඳෙන්නේ කොහොමද? පාපී ආසාවන් තිබෙන, හීන වීරිය තිබෙන, සද්ධර්මයේ දන්නේ නැති, සද්ධර්මයට ආදර ගෞරව නැති කිසි කෙනෙක් සමග මා කවදාවත් එක් වෙන්න එපා. ඒ උදවිය සමග එකතු වෙලා මේ ලෝකෙට ඇති යහපත මොකක්ද? එහෙත් යම් කෙනෙක් හොඳට සද්ධර්මයේ දන්නවා නම්, නුවණ තියෙනවා නම්, සිල්වත් නම්, සිත සමාධිමත් නම්, සිත සංසිඳ වීමෙහි යෙදෙනවා නම් අන්න ඒ උත්තමයා මාගේ හිස මත වැඩ සිටීවා. මිත්‍යා සංකල්පනාවේම යෙදෙමින් මිත්‍යා සංකල්පනාවටම ඇලිලා කැලෑ සතෙක් වගේ ඉන්න කෙනාට සංසාර දුක නැති කරන ඒ අමා නිවන අහිමි වෙලා යනවා. නමුත් යම් කෙනෙක් මිත්‍යා සංකල්ප ඉවත් කරගෙන එක එක දේවල් කල්පනා කර කර ඉන්නේ නැතිව සමතයත් විදර්ශනාවත් තුලම වාසය කළොත් අන්න එයාට සසර දුක් නැති කරන ඒ අමා නිවන හමු වෙනවා. ගමක හෝ අරණ්‍යයක හෝ පහත් බිමක හෝ කඳු ගැටයක හෝ යම් තැනක රහතන් වහන්සේලා වැඩ සිටිනවා නම් අන්න ඒ භූමිය හරිම ලස්සනයි. කෙලෙස් වලට ඇලුන කාමී ජනයා ආරණ්‍ය සේනාසලම ඉන්න කැමති නෑ. කාමයේ සොයන්නේ නැති විතරාග මුනිවරු ඒ ආරණ්‍ය සේනාසන වලට හරි කැමතියි. උන්වහන්සේලාට නම් ඒ ආරණ්‍ය සේනාසන හරිම ලස්සනයි.
නිධානයක් මතු කරලා පෙන්නනවා වගේ. දුටු වරද පෙන්නලා දෙන. වරදට ගර්හා කරන ඥානවන්ත උත්තමයන් වයි ආශ්‍රය කරන්න ඕන. එවැනි ඥානවන්ත උත්තමයන් ආශ්‍රය කරන කෙනෙකුට යහපතක් මිසක් අයහපතක් සිද්ධ වන්නේ නැහැ. යහපත පිණිස අවවාද කරන්නට ඕන. අනුශාසනා කරන්නටත් ඕන. අකුසල් වලින් වළක ගන්නටත් ඕන. අන්න ඒ තැනැත්තාව සත්පුරුෂයින්ට හරි ප්‍රියයි. නමුත් අසත්පුරුෂයින්ට නම් ප්‍රිය නෑ. සදහම් මැස්සැති බුදුරජාණන් වහන්සේ එදා වෙන කෙනෙකුටයි දහම් දෙසමින් හිටියේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් සිටි ඒ සද්ධර්මයේ අර්ථ අවබෝධ කරගන්නට ඕන කියලා. මාත් හොඳට කන් යොමාගෙන හොඳ සිහියෙන් අහගෙන හිටියා. මගේ බණ ඇසීම හිස් දෙයක් උනේ නෑ. ආශ්‍රව රහිතව සියලු කෙලෙසුන්ගෙන් සියලු දුකින් මං නිදහස් වුණා. ඇත්තෙන්ම මං සොයා හිටියේ අතීත ජීවිත සොයන ඥානෙ ලබා ගන්නට නොවේ. මං සොයා හිටියේ දිවස් ලබන හැටි ඉගෙන ගන්නට නොවේ. මං සොයා හිටියේ අනුන්ගේ සිත් දැන ගන්න හැටි නොවේ. මං සොයා හිටියේ ඉරිදි ප්‍රාතිහාර්ය ලබන හැටි නොවේ. චුතූපපාත ඥානෙ ලබා ගන්නට මට ඕනකමක් තිබුණේ නෑ. දිව කන උපදවා ගන්නට මට ඕනකමක් තිබුණේ නෑ. හිස මොඩු කරගෙන සංගල සිවුරු පොරවගෙන රුක් සෙවණකට ගිහින් භාවනා කරන්නේ ප්‍රඥාවෙන් උත්තම භාවයට පත්වෙච්ච උපතිස්ස රහතන් වහන්සේ. උන්වහන්සේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක්. ධ්‍යානයට සමවැදිලා ඉන්නවා. ඒ ධ්‍යානයට කියන්නේ ආර්ය නිශ්ශබ්දතාවය කියලා. සියලු විතර්ක රහිත වූ ධ්‍යානයක්. හොඳට පිහිටලා තියෙන ගල් පර්වතයක් සෙලවෙන්නේ නැහැ. මෝහය නැති කරපු භික්ෂුවත් නොසෙල්වී ඉන්නේ අන්න ඒ පර්වතේ වගේ. කෙලෙස් රහිත පුද්ගලයා නිතරම සොයන්නේ පිරිසිදු ජීවිතය. කෙස්ලෝමයක අග තැවරුණ කුඩා වරදක් පවා එයාට පේන්නේ වලාකුලක් වගේ. මරණය ගැනත් මට දැන් කැමැත්තක් නෑ. ජීවිතය ගැනත් මට කැමැත්තක් නෑ. හොඳ සිහියෙන් යුක්තව හොඳ ප්‍රඥාවෙන් යුක්තව මම මේ ශරීරය අත්හැරලා දානවා. මරණය ගැන මට දැන් කැමැත්තක් නෑ. ජීවිතය ගැන මට කැමැත්තක් නෑ. පඩියක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වගේ මම මේ පිරිනිවන් පාන්ටයි කල් බලබලා ඉන්නේ. ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් දෙපැත්තෙම තියෙන්නේ
මරණය මිසක් නොමැරී සිටීම නොවේ. අන්න ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පිළිපදින්න ඕන. මේ ජීවිතේ නිකරුණේ වෙනසී යන්ට දෙන්න එපා. මේ උතුම් අවස්ථාව මගහැරෙන්න ඉඩ දෙන්න එපා. මේ ජීවිතය ධර්මයේ තුලින් ආරක්ෂා කරගන්න ඕන. ඇතුළතිනුත් පිටතිනුත් හොඳින් ආරක්ෂා සංවිධානය කරපු නගරයක් වගේ. මේ උතුම් අවස්ථාව මගහැරෙන්න ඉඩ දෙන්න එපා. මේ අවස්ථාව අහිමි කරගත්තු ගොඩාක් පිරිස නිරේ ඉපදිලා දුක් විඳිනවා. උපසාන්ත වෙන්න, වරදින් වැළකී සිටින්න, කතාබස් කළ යුත්තේ නුවණින්ම සලකලා. උඩඟු වෙන්න හොඳ නැහැ. සුළං හමලා ගහක කොළයක් ගලවලා දානවා වගේ පාපී දේවල් මේ සිතින් ඉවත් කරන්න ඕන. උපසාන්ත වෙලා වරදින් වැළකීලා නුවණින් විමසා කටයුතු කරන, නුවණින් විමසා කතා බස් කරන උඩඟු නැති භික්ෂුව තමයි පාපී දේවල් ඉවත් කරන්නේ. සුළං හමලා ගහක කොළයක් ගැලවිලා යනවා වගේ. උපසාන්ත වෙලා කෙලෙස් පීඩා නැතිව පහන් සිතින් නොකැළඹී ගිය සිතින් ඉන්නට. යහපත් ගුණ ධර්ම ඇති නොනැති භික්ෂුවට හැම දුකක්ම අවසන් කරන්න පුළුවන්. සමහර ගිහි පැවිදි උදවිය ගැන විශ්වාස කරන්න හොඳ නැහැ. එයාලා කාලයකට යහපත්, කාලයකට අයහපත්, තව කාලයකට අයහපත්, තව කාලයකට යහපත්. ඒ නිසා කාමාසාව, තරහ, නිදිමත, අලස බව, සිතේ විසිරීම, පසුතැවිල්ල ආදිය, සැකය, මේ ඔක්කොම දේවල් භික්ෂුවගේ සිත කෙලසලා දානවා. නමුත් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන භික්ෂුවගේ සමාධිය සත්කාර සම්මාන ඉදිරියේදී, අසත්කාර නින්දා ඉදිරියේදී කම්පා වෙන්නේ නැත්නම් හැමතිස්සෙම ධ්‍යාන වඩන, ඊතා සියුම් දෘෂ්ටි පවා විදර්ශනා වඩන, උපාදාන නැති කිරීමෙහි ඇලුන අන්න ඒ භික්ෂුවටයි කියන්නේ සත්පුරුෂයා කියලා. මහා සාගරය, මහ පොළොව, මහමේරු පර්වතේ, මහ සුළඟ වගේ දේවල් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පෙන්වා වදාළ උතුම් විමුක්තියට උපමා කරන්නට බෑ. මහා නුවණක් තියෙන, සමාධිමත් සිතක් තියෙන ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම චක්‍රය ඒ අයුරින්ම පවත්වන සාරිපුත්ත මහරහතන් වහන්සේ මහ පොළොව වගේ, ජලය වගේ, ගින්න වගේ කිසි අරමුණකට ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. ප්‍රඥා පාරමිතාව මුදුන්පත් වෙලා මහා බුද්ධියකින් යුක්ත, මහා නුවණකින් යුක්ත නිවීගිය සිතක්
ඒ භික්ෂුවට තියෙනවා. ඒ වුණත් ඒ භික්ෂුව බුද්ධියෙන් හීන නැති වුණත් හැමතිස්සෙම ජීවත් වෙන්නේ කිසිවක් දන්නේ නෑ වගේ. මං ශාස්ත්‍රුන් වහන්සේව ගෞරවයෙන් ආශ්‍රය කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භවරහන් මුලින්ම සිඳලා දැම්මා. අප්‍රමාදීව ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ඔබත් ගමන් කරන්න. මට කියන්න තිබෙන්නේ එච්චරයි. මං සියලු භවයෙන් නිදහස් වුණා. මං දැන් පිරිනිවන් පාන්නටයි හදන්නේ. මේ ගාථාව වදාළේ පරිපුන්නක රහතන් වහන්සේ. අද මං වළඳින්නේ අමා නිවන් රසය. මෙවැනි රසයක් නම් මේ මිනිස් ලෝකයේ කිසිම ආහාරයක නෑ. දිව්‍ය ලෝකයේ ශුද්ධ භෝජනයේවත් එවැනි රසයක් නෑ. අසීමිත අවබෝධයක් තිබෙන ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි මේ අමා ධර්මය වදාළේ. මේ ගාථා වදාළේ ගංගා තීරිය රහතන් වහන්සේ. මං ඉන්නේ ගංගියුරක. ඒ ගංගියුරේ මගේ කුටිය හදලා තියෙන්නේ තල්කොළ 3කින්. මගේ පාත්‍රෙත් මලමිනි වලට පැන් ඉහින භාජනයක් වගේ. මං පුරවන්නේ පාංශකූල චිවුරක්. අවුරුදු 2කටම මං කතා කළේ එකම වචනයයි. මහාන වෙලා 3 වන අවුරුද්දේදී මේ අවිද්‍යා අන්ධකාරය සුණු විසුණු කරලා දැම්මා. මේ ගාථා වදාළේ මේල ජින රහතන් වහන්සේ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී මට අහන්න ලැබුණේ යම් දවසකද අන්න ඒ දවසේ ඉඳලා ඒ අපරාජිත මුනිදුන් වන සර්වඥයන් වහන්සේ ගැන මගේ සිතේ සැකයක් ඇති වුණ බවක් නම් මන් දන්නේ නැහැ. උන්වහන්සේ තමයි මේ සසර කතරින් ලෝක සත්වයන් ඈතර කරවන මහා ගැල්කරුවාණන් වහන්සේ. ඒ මහා වීර වූ පුරිස ධම්මසාරථීන් වහන්සේ ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ගැන ඒ අමා මහ නිවන් මඟ ගැන මගේ සිතේ කිසිම සැකයක් නැහැ. මේ ගාථා වදාළේ හේරඤ්ඤකාණි රහතන් වහන්සේ.
හරිම ඉක්මනට මේ රෑ දවල් ගෙවිලා යනවා. ජීවිතේ අවසන් වෙන්නේ හරිම වේගයෙන්. උපන් සත්වීන්ගේ ආයුෂ ගෙවිලා යන්නේ පුංචි දොළ පාරක ගලන වතුර ටිකක් වගේ.